समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ සන්ධ්‍යායාමයේ ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්නයි. අද දවසේ මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ පොඩි දරුවෙකුට ආශිර්වාද සිද්ධ කරන්නට. ජුනි මාසේ 25 වෙනිදාට 7 වන ජන්මදිනය සම්පූර්ණ වෙන තමන්ගේ ආදරණීය පුතණුවන් ඩේමියන් පීරිස් පුතණුවන්ට ආශිර්වාද කිරීම අරමුණු කරගෙන අචිනි නිරූපිකා මෞතුමියත් ඒ වගේම ඒ දරුවගේ පියාණන් වන ටෙරික් පීරිස් මහත්මයාණනුත් අද මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයේ දරනවා. ඊට අමතරව සුජීවත්ව සිටින දෙපාර්ශවයේ විශේෂයෙන්ම නෝන මහත්මිනියගේ ආදරණීය ලොකු අම්මට තාත්තට සහෝදරියන් තුන් දෙනා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ ආරමුණු අතර තියෙනවා. ඊට අමතරව එම මහත්මාණන්ගේ පවුලේ මව්දෙමව්පියන් අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ ආදරණීය මව්දෙමව්පියන්ටත් ඒ වගේම සොහොයුරිය ඇතුළු ඒ මියගියේ පවුලේ සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නටත් එතුමාගේ සුජීවත්ව සිටින පවුලේ ඥාතීන්ට සහෝදරියන් ඇතුළු දෙපළ ඇතුළු සියලුම දෙනාට සහෝදරියන් දෙදෙනා ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊටම සතුටටපත් වෙනවා මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්න ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අවුරුදු 29කට පෙර මිය ගියපු තමන්ගේ අත්තම්මටත් පින් අනුමෝදන් කරන්නට මේ පින්කමේදී ඉල්ලා සිටිනවා කරුණාවති සෙනවිරත්න මාතාවට. ඒ සියලු අරමුණු සපුරා ගැනීම සඳහා තමයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට ඇත්තෝ අපිට ආරාධනා කළේ. ඔබ හැම කෙනෙක්ම මා දන්නවා ඊටම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවමින් ඉන්නේ කියලා. අපේ රට තුල පවතින ආර්ථික දේශපාලනික අර්බුදය එක්ක පැන නැගිලා තිබෙන අලුත් තත්ත්වයක්. ඊටම වේදනාකාරී සහ අසහනකාරී තත්ත්වයක් අපේ රට තුල උද්ගත කරලා තියෙනවා. ඉතින් මෙවැනි වෙලාවක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වෙලාව බනහන්න පුළුවන් වෙලාවක්ද කියලා. ඇත්තටම දුක් විඳින වෙලාවේ තමයි දුක තේරුම් ගන්න ලේසි නේද? ඒ වගේම තමයි පීඩා විඳින වෙලාවේ තමයි ඒ පීඩාවේ ස්වභාවය එහි යථාර්ථය අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්නත් ඕන. මොකද හේතුව අපිට ඒ යථාර්ථය සමහර විට අපි සුවපත්ව ඉන්න වෙලාවකදී තේරෙනවට වඩා හොඳින් ජීවිතය ගැන සත්‍ය අපට අවබෝධ වෙනවා අර්බුදය ඇතුළේදී. ඒ නිසා ඔබ මේ වෙලාවේ පුළුවන්
විනාඩි 10-15ක් හරි දහම් කරුණක් ඉගෙන ගන්න එක මා විශ්වාස කරනවා ඔබට ලැබෙන මහත් ලාභයක් කියලා. තාම ශ්‍රද්ධාවෙන් මේ දායකත්වයේ ගත්තු පින්වත් පිරිසගේ අරමුණම ඔබේ හිත නිවා ගන්නට උපකාර කිරීම. මේ දේශනාවන් කොච්චර කාර්යබහුල වුණත් සිද්ධ කරන අපෙත් අරමුණ වන්නේ ඔබගේ හිත ස්වල්ප වශයෙන් හෝ නිවාසනසා ගන්නට ඔබට උපකාර කිරීම තමයි, ආධ්‍යාත්මිකව උදව් කිරීම තමයි අපෙත් මූලික බලාපොරොත්තුව. අද කතා කරන්නේ ඔබ අප පීඩා විඳින මනෝභාවයක් පිළිබඳව, භය පිළිබඳව අද කතා කරන්නේ. භය පිළිබඳව ඔබ කරුණු ගොඩක් ඉගෙනගෙන තිබෙනවා. භය හොඳ එකක් ලෙසත්, භය නරක එකක් ලෙසත්, දෙපැත්තටම කරුණු ධර්මානුකූලව ඔබට අවබෝධ කරගන්නට අවස්ථාවක් තියෙනවා තථාගත දේශනාවට අනුව. නිදසුනක් ලෙස කිව්වොත් යම් කිසි කෙනෙකුට ප්‍රාණඝාතයට බයක් ඇති වුණොත්, සොරකමට බයක් ඇති වුණොත්, ඒ ඔත්තප්ප කියලා හඳුන්වපු ඒ භය ඔබට මෙලොවටත් පරලොවටත් උදව් වෙන, උපකාරයක් වෙන බය ධර්මයක්. ඒ සිතුවිල්ල ඇති වෙන එක හොඳයි. හැබැයි කාට හරි කෙනෙකුට අසාධාරණයට, වැරද්දට, අවනීතියට එරෙහිව කතා කරන්න බයක් ඇති වුණොත්, ඒ භය විසින් අපි සියලු දෙනාම නේද? අපි සියලු දෙනාම ඉන්න තත්වයෙන් තවත් නරකම තත්වයකට පත් කරලා දාන්නට ඒ අපි බය වෙච්ච කණ්ඩායම් කටයුතු කරයි. එතකොට බය කියන එක දෙපැත්තටම බලපෑමක් කරන එකක්. එක පැත්තකින් පවට අකුසලයට බය ඇති කරගත්තොත් ඒක අපේ යහපතට උදව්වක් වෙනවා. අනෙක් අතින් ගත්තාම කතා කරන්න බය වුණොත්, ඉදිරිපත් වෙන්න බය වුණොත්, මුහුණ දෙන්න බය වුණොත්, ඒ බය ඇතුලේ බොහෝ අයහපත් දේවල් බලවත් වෙන්න පුළුවන්. ස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා බය පිළිබඳව බෞද්ධ අර්ථකථන සම්ප්‍රදාය තුල තිබෙන, තේරවාදී ඉගැන්වීම් තුල තිබෙන කරුණු අපි දැනගන්න ඕන. ඒ දැනුම ඔබට අවශ්‍ය තැනදී බය වෙන්නත්, අනවශ්‍ය තැන්වල නිර්භය වෙන්නත් උදව්වක් වෙනවා කියන එක මා විශ්වාස කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතර ආකාර වූ බයක් පිළිබඳව පළමුවෙන්. ඒ බය ඇති වෙච්ච කෙනෙක් තමයි සසරෙන් නිදහස් වෙන්න හිතන්නේ. ඒ බය හොඳ බයක්. මොකක්ද? ජාති භයං, ජරා භයං, ව්‍යාධි භයං, මරණ භයං. මේ බය හතර ඒ කිව්වේ නැවත ඉපදීමට, භවයේ ඉපදීමට අපට තිබෙන භය අපිට උදව් කරනවා භවයක කෙනෙක් පිළිසිඳ ගන්න, උපදින හේතු නැති කර ගැනීම සඳහා. හේතු නැති කර ගැනීම සඳහා උදව් කරනවා. අපිට බය හිතුනොත් මට නම් ආයේ මේ සසරේ උපදින්න බෑ, මේක බියකරු සසරක්, මේ සසර ගමනේ උපදින එක හරි බයජනකයි කියන තිරිසන් අපායේ දුක් විඳින සත්වයෝ දැකලා, මනුෂ්‍ය ලෝකේ දුක් විඳින සත්වයෝ සහ අපේ දුක්ඛිත අත්දැකීම් එක්ක ඒ බය අපට තාම සාධනීය දෙයකට යොමු කරගන්න පුළුවන්. තාම යහපත් දෙයකට යොමු කරගන්න පුළුවන්.
මොකක්ද යහපත් දේ? සාධනීය දේ. ඒ බය අපිට නැවත නැවතත් ඇති වෙන්නේ අපි ඉපදුනොත්. එතකොට උප්පත්තිය නම් අපේ බය නැමැති ඵලය, උප්පත්තිය නැත්තම් භවය සැකසෙන හේතුව නැති කරන්න ඕනි කියන වීරිය තමයි අපි ඇති කරගත යුත්තේ. බය වෙලා ඒකේ අන්තයට ගිහිල්ලා එක ෆෝබියා එකක් බවට පත් කරගෙන මානසික ලෙඩෙක් වෙන්න නෙමෙයි බුදුදහම යෝජනා කරන්නේ. ඉපදෙන්න ඔබට බයයි. ඇයි බය? ඉපදිච්ච මිනිස්සු අත්විඳින දේවල් දැකලා. ඉපදුනාට පස්සේ Taman අත්විඳ දේවල් දැකලා. එහෙනම් ඔබ කල යුත්තේ මොකක්ද? මං ඉපදෙන්න බයයි කියමින් ඉඳීමද? මට නම් ආ ඉපදෙන්න බෑ කී ඉඳීමද? නෑ. ඒක නෙමෙයි කල යුත්තේ. එහෙම කිව්ව පමණින් අපි නොඉපදෙන්නේ නෑනේ. අපිට ප්‍රාර්ථනාවක් තිබුණොත් මම නම් ආයෙ උපදින්න එපා කියලා අපි නොඉපදෙයිද? නෑ. අපි උපදිනවා. අපි උපදිනවට ආයෙ බයයි නම් මනුෂ්‍ය භවයේ වේවා, දිව්‍ය භවයේ වේවා, බ්‍රහ්ම ලෝකයේ වේවා, කොත්තනක හරි උපදිනවට ඔබ බයයි නම් ඒ බය තුල ඔබ මම කරගත යුත්තේ ඒ උප්පත්තිය සිද්ධ වෙන හේතු නේද? හේතු නැති කරගන්න ඕන. අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි නැවත නැවතත් මේ බියකරු සසරේ උපදින්නේ අකුසල මූල තුනක් නිසා. ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් ටික නිසා ප්‍රධාන වශයෙන් ඒ අකුසල මූලයන් තුල අපව තව තවත් බලවත් කරවන, ස්ථාවර කරවන, එහිම අපි මුසපත් කරවන අවිද්‍යාව නිසා තමයි අපි මේ සසරේ නැවත නැවත උපදින්නේ. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන දේ තමයි නේද? උත්සාහ කරන්න ඕනි දේ තමයි ඉපදීමට බයයි නම් ඉපදෙන හේතු නැති කරගන්න එක. ඉපදෙන හේතු නැති කරගන්න එක. ඉපදෙන හේතු නැති කරගත්තොත් ඊළඟ බය කොහොමත් ඇති වෙන්නේ නැහැ. මොකක්ද? ජරා භයං. ජරා භයං කිව්වේ වයසට යනකොට තියෙන බය. ඔබට ජීවිතේ මේ බය දැනෙලා නැද්දනේ? මම වයසට ගියාම මට මොකක් වෙයිද? මම තනි වෙයිද? මගේ වැඩ මට කරගන්න බැරි වෙයිද? මට කවුරුවත් උදව්වට නැති වෙයිද? මං අසරණ වෙයිද? මෙහෙම වයසට යෑම නැත්තම් ජරාවට පත්වීම ගැන මෙනෙහි කරන මොහොතක් පාසා මනුෂ්‍ය సంతානයේ බය තමයි වැඩි වෙන්නේ. ඒ බයෙන් පීඩා විඳින අය කොච්චර ඉන්නවද මේ ලෝකේ? ඒ බයෙන් විඳවන අය ගොඩක් ඉන්නවා. තරුණ කාලෙදිම Taman ජීවත් වෙන්නේ තනියම නම් එයාගේ මනස මේ බයෙන් වැහෙන්න පටන් ගන්නවා. තරුණ කාලෙත් මට මෙච්චර අමාරු නම් ජීවිතේ ගෙනියන්න, මං වයසට යන්න මට මොකක් වෙයිද කියලා බය ඇති වෙනවා. ඊළඟට තමන් කාත් එක්ක ආදරෙන් සෙනෙහසින් බැඳිලා හිටියත් එයත්ෝ සුළු වෙනස්කම් වෙනකොට වර්තමානයේ ගැන නෙමෙයි බය වෙන්නේ. මිනිස්සු වැඩිපුරම බය වෙන්නේ අනාගතය ගැන. දැන් මෙහෙම වෙනස් වෙනවා නම් මම තව වයසට ගිහිල්ලා විරූපී වෙනකොට, මම දුර්වල වෙනකොට, මගේ නොහැකියාවන් වැඩි වෙනකොට, මම ආකර්ෂණය නැති වෙනකොට මාව අතහැරලා දමයිද? මට ආදරය කරන දරුවෝ, සැමියා, බිරිඳ
යාළුවෝ ඥාතීන් මාව තනි කරයිද? මේ බයෙන් ඉන්න අය ඉන්නවා. මේ බය විතරක් නෙමෙයි, මේක ෆෝබියා එකක් බවට පත් වෙලා මානසික රෝගී තත්ත්වයක් බවටම පත් වෙච්ච අයත් මට ඕනි තරම් හමු වෙලා තියෙනවා. ඕනි තරම් හමු වෙලා තියෙනවා. ඒ බයෙන් පීඩා විඳින මිනිස්සු හරි අසරණයි මිනිස්සු. ඒ අනාගතය සම්බන්ධව ඇති වෙන බයත් එක්ක ඒගොල්ලොන්ගේ වර්තමානයත් හරිම ව්‍යාකූලයි. මං වයසට ගියම් මට මොකද්ද වෙන්නේ කියලා හිතලා ඒ සම්බන්ධව ඇති කරගත්ත බීතිකාවෙන් ඉන්න අය ඒගොල්ලෝ වර්තමාන හැම මොහොතක්ම අසහනින් ඉන්නවා. අසතුටින් ඉන්නවා. මා ඔබට යෝජනා කරනවා අපිට උපදීම නවත්තන්න පුළුවන් ඊළඟ භවයේ. ඒත් ඇත්තටම අපිට වයසට යන එක නවත්තන්න ක්‍රමයක් නැහැ. වයසට යන එක අපි කොහොමද නවත්තන්නේ? ඒක ඊළඟ භවයේ නවති ඉපදුනේ නැතෝ. එහෙමනම් ඒකටත් උත්පත්තියම තමයි නවත්තන්න ඕන. ඔබ හොඳට හිතන්න. මේ භවයේ අපිට වයසට යාම කියන ජරාවට පත්වීම කියන ධර්මතාවයට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. ඒකට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. ඒක මගේ ආර යන්න බෑ අපි කාටවත්. ඒක කාටවත් නවත්තන්න බෑ. වහගන්න අපි වයසට ගිහිල්ලා කියලා පේන එක වහගන්න පොඩි උපායන් පොඩි උපක්‍රම තියෙනවා. හැබැයි මතක තියාගන්න. නවත්තන්න බෑ. හැමදාම නවත්තන්න බෑ. කොච්චර අපි දේවල් කරත් අපි කියමුකෝ මූණේ වහගත්තා කියලා. වයසට ගියපු එක. මේකප් කරලා අපිට තරුණම පෙනුමක් ගත්තා. එහෙම දක්ෂයි ඉන්නවනේ. එහෙම කරන්න පුළුවන්. ඒත් අපේ වයස එකක්වත් අඩු වෙලාද? අපේ දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙක් උපකාර කරගෙන අපේ මුහුණේ වයස වහලා දැම්මට අපේ වයස අඩු වෙලාද? 40 ඉන්න කෙනෙක් 20ක් වෙනවද? 60 ඉන්න කෙනෙක් 10ට එනවද? 18ට එනවද? නෑ. අපේ ඇඟ ෂය වෙලා ගිහින් දිරලා ගිහින් ජරපත් වෙලා වියපත් වෙලා අතපය පියවරෙන් පියවර Tamanට වාරු නැති වෙන්න පටන්ගෙන වාඩි වුණාම නැගිට ගන්න බැරි වෙනවා. ඒව වහන්නේ කොහොමද? වාඩි වුණාම නැගිට ගන්න නැගිට්ටම වාඩි වෙන්න ප්‍රශ්න එනවා. මේවා අපිට ඉක්මවන්න බැරි ධර්මතා. ඒ බය නැති වෙන්න නම් මේ සාමාන්‍ය ජීවිතේදී මම වයසට යනවා නේද කියලා හිතනකොට එන ඒ බීතිකාව දුරු කරගන්න නම් ඒ අසහනය ඒ පීඩාව දුරු කරගන්න නම් තියෙන එකම ක්‍රමේ තමයි ඒ ධර්මය මට ඉක්මවන්න බැරි එකක් කවදාවත් ඉක්මවන්න බෑ කියලා ඒක පරාජයටපත් කරන්නට මට බැහැමයි කියලා තේරුම් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේත් වයසට ගියා. මහරහතන් වහන්සේලාත් වයසට ගියා. මාත් වයසට යනවා. ඒක නවත්තන්න බෑ. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මම ජරපත් වෙන කෙනෙක්මයි. මම වයසට යන කෙනෙක්මයි. එය ඉක්මවන්න මට බෑ කියන එක තේරුම් ගන්න. ඇත්තටම වයසට යෑමට ඔබ අකමැති නම් උප්පත්තියම භවයම නවත්තන්න වීරිය කරන්න. මොකද ආයෙ ඉපදුණු තාය වයසට යනවා. සතෙක් වෙලා ඉපදුණා. දෙවියෙක් වෙලා ඉපදුණා. බ්‍රහ්මෙක් වෙලා ඉපදුණා. මිනිස්සෙක් වෙලා ඉපදුණා. ප්‍රේතෙක් වෙලා ඉපදුණා. කවුරු වෙලා ඉපදුණත් ඉපදුණු අය වයසට යනවාමයි. ඒක නවත්තන්න බෑ. ඒ බය අපිට මේ සසර පුරා දැනෙන එකක්. අපි ඔය බයෙන් කොච්චර අඬලද්ද?
ඔය බය නිසා අපි කොච්චර විඳවල ඇද්ද? මොන තරම් විඳවල ඇද්ද? වයසට ගියාම මට මොකක් වෙයිද කියලා හිතනකොට. එයින් කොච්චර විඳවල ඇද්ද අපි අපේ සංසාර ගමනේ. ආයෙ උපදිනවා කියන්නේ අපිට විඳවන්න වෙන වාර ගාන මතක තියාගන්න කොච්චරද කියලා අපිට හිතා ගන්නවත් බැරි තරම් වයසට යයි. වයසට ගියාම මෙහෙම වෙයි කියලා හිතනකොට ඇති වෙන බය. මම ඔබට මෙහෙම යෝජනා කරනවා. ඔබට හිතනකොට ඒ විදියට ඇති වෙනවා නම් බයක්. වයසට ගිහිල්ලා තනි වෙලා ඉන්න කෙනෙක් දකින්නකොට මටත් මෙහෙම වෙයිද කියලා හිතලා බය හිතෙනවා නම් වයසට ගිහිල්ලා තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරුව ඉන්න කෙනෙක් දකින්නකොට වයෝ වෘද්ධකම නිසාම ලෙඩක් දුකක් නැති වුණත් වයෝ වෘද්ධකම හින්දා මා ඔබට යෝජනා කරනවා ඔබ එවැනි අසරණ වෙලා ඉන්න අයට පුළුවන් තරම් ඔබේ ජීවිතේ පිහිට වෙන්න. පුළුවන් තරම් පිහිට වෙන්න. පුළුවන් තරම් උපකාර කරන්න. පුළුවන් තරම් උදව් කරන්න. ඒ තනිකමෙන් පීඩා විඳින මනුස්සයෙක් පුළුවන් තරම් වචන 10ක් හරි කතා කරන්න. එයාගේ හිත සනසන්න. එයාට අවධානය යොමු කරන්න. ඔබ කටයුතු කරන්න. ඒ හොඳ පින්කුසල්. ඔබ කෙනෙක් වයෝවෘද්ධ වෙලා තනි වෙලා විඳවනව දැකලා ඔබ ඇති කරගන්න ඕන සසර බය. නැතුව මම ඉවරයි කියලා පීඩා විඳින එක නෙමෙයි ඔබ කළ යුතු වන්නේ. ඉපදුනොත් මේ ධර්මයට අපි පත් වෙනවා කියලා තේරුම් ගන්න එකයි ඔබ කළ යුතු. දැන් බලන්න මේ අත්තන්ගේ පුතුණුවන්. මේ අත්තන්ගේ පුතුණුවන් අවුරුදු 7ක් වෙලා. තව අවුරුදු කීපයකින් තව වයස නම්බර් එකක් කියන්නේ. මෙන්න මේ වයසට ආවා කියලා. නවත්තන්නේ කවුද? අපි වයසට යන එක ගැන සතුටු වෙන්නේ අවුරුදු 20ක් 25ක් වෙනකන් විතරයි. දැන් මේ අද පින්කම කරන දෙමව්පියෝ දෙන්න අපේ පුතා ලොකු වෙනවා කියලා සතුටු වෙනවා ඇති. එයාත් සතුටු ඇති. මං දැන් ලොකු වෙනවා. මං ලොකු ඉස්කෝලේකට යනවා. සතුටු වෙනවා ඇති. ඒත් තමන් එහෙම වයසට යන එක ගැන අවුරුදු 25 පනිනකොට දැනෙන්නේ වැඩිපුරම බයක්. තැති ගැනීමක්, අසහනයක්, පීඩාවක්, වේදනාවක්. එහින්දා මම ඔබට යෝජනා කරනවා. ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේ එහෙම තනිකමින් ඉන්න. වයසට යෑම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලින් පීඩා විඳින කෙනෙකුට පොඩ්ඩක් හරි හිත සුවපත් කරන්න. සුවදුක් බලලා, කතා කරලා, තනිකමට ළඟට වෙලා ඉඳලා. ඒක ලොකු උදව්වක්. ලොකු පින්කමක්. හැබැයි ඒත් එක්ක මම යෝජනා කරනවා. ඒ අතරතුරේ යාට තෝරලා දෙන්නත් උත්සාහ කරන්න. ඔබ මේ අද විඳින දුක විඳලා තියෙන එකම භවය මේ භවයේ විතරක් නෙමෙයි කියලා යෝජනා කරන්න. කියලා දෙන්න එක. නේද? ඒ කතාව කියලා දෙන්න. ඒ කතාව අවබෝධ කරවන්න. ඒ නිසා මේ බැඳීම් මනසින් අයින් කරගන්න උදව් කරන්න. තරහ ක්‍රෝධය ඇතුව ඉන්නවනම් ඒක අතහැර ගන්න යාට උදව් කරන්න. මඟ පෙන්වන්න. කල්‍යාණ මිත්‍රෙක් වෙන්න. ඒකයි ඔබ කල යුතු දේ වන්නේ. ඊළඟට ව්‍යාධි භයං ලෙඩ වෙයි කියන බයනේ. මිනිස්සු ජීවිතේ අකමැතිම එකක් තමයි. වයසට ගියත් කමන්නේ මම ලෙඩ වෙන්න නැතුව හිටියොත් ඇති කියලා හිතනවනේ. එයයි ලෙඩ වෙච්ච අය විඳින දුක් දැකලා තියෙනවා. තමන් ලෙඩ වෙලා දුක් විඳලා තියෙනවානේ. ඒ අත්දැකීම විසින් බය ඇති කරනවානේ.
බය ඇති කරනවා. ඒ අත්දැකීම විසින් බය ඇති කරනවා. මොකද රෝග බිය කියන එක, රෝග බය කියන එක මේ ලෝකයේ ඉපදිච්ච හැමෝම අත්විඳින කවදාවත් නවත්තන්න බැරි බයක්. රෝග බය නවත්තන්න බෑ. මොකද ලෙඩවීම නවත්තන්න බැරි නිසා. කෙලෙස් සහිත සියලු දෙනා ලෙඩවීමට බයයි. ඒකනේ අපි හැමෝටම නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. නේද? නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. මොකද ඒක මිනිස්සෙකුට ලොකු සැනසෙල්ලක්. ඔබ කාට හරි සුබ පතනකොට, ආශිර්වාද කරනකොට එයාට නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන එක එයාට ලොකු සැනසෙල්ලක්. මොකද මිනිස්සු එක සැරේ Taman දන්නේවත් නැති වෙලාවක මැරිලා යන එක ගැන හිත හදාගන්න සූදානම් වුණත් ලෙඩ වෙලා, ඇඳන් වලට වෙලා, බට ගහලා, ශරීරේ කොටස් අයින් කරලා, කන්න බැරුව, වතුර නාහෙන්, ආහාර නාහෙන් බට දිගේ ගෙනියන තත්යකට වැටිලා ජීවත් වෙනවා කියලා හිතනකොට ලොකු බයක් මිනිස්සුන්ට. ලොකු බයක්. ලොකු තැති ගැනීමක් ඒක. මහා පීඩාවක් මනසට ඒක මිනිස්යාගේ. ඒ හින්දා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඒ බය උපදින තාක්කල් අපිට ඇති වෙනවා. මිය යන තාක්කල් ඒ බය වරින් වර අපිට එන්න පුළුවන්. මේ සසරේ ස්වභාවය ඒකයි. ඒ බය එක්ක තමයි සත්වයාට ජීවත් වෙන්න තියෙන්නේ. වෙලා තියෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් තරුණ කාලේ ඉඳලම තමන්ගේ හිතට තෝරලා දීලා තිබුණොත් මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩවීම මට නවත්තන්න බෑ. ලෞතර බුද්ධත්වයට පත් වුණත් ඇඟ ලෙඩ වෙනවා. ශරීරය ලෙඩ වෙනවා. කෙලස් ලෙඩ විතරයි නැත්තේ. අනෙක් සියලු ලෙඩ හැදෙනවා. ඒ කියන්නේ හැදෙන්න නියමිත නම් හැදෙනවා. පිත්ත සමුට්ටානා, සෙම්ම සමුට්ටානා, වාත සමුට්ටානා, සන්නිපාතිකා, ඕපක්කමිකා, උතුපරිණාමජා, විසම පරිහාරජා මේ ආදී වශයෙන් කියපු ඕනෙම විදියකින් වාපිත් සෙම් තුන්දොස් කිපි මේ ඕනම ක්‍රමයකින් බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙනවා. රහතන් වහන්සේලා ලෙඩ වෙනවා. මගපලලාභීන් ලෙඩ වෙනවා. කෝටිපතියෝ ලෙඩ වෙනවා. උගතුන් ලෙඩ වෙනවා. නවත්තන්න බෑ පින්වතුනි. ලෙඩවීම නවත්තන්න බෑ. කය ලෙඩවීම. භාග්‍යවතුන් වහන්සේගේ පස්සේ බුදුරජාණන් වහන්සේ නමකගේ, මහරහතන් වහන්සේ නමකගේ හිත ලෙඩ වෙන්නේ. මගපලලාභීන්ට හිතේ ලෙඩ අඩුයි. මගපල ලැබුවේ නැති අපේ හිත ඕනම වෙලාවක ලෙඩ වෙනවා. මනස ලෙඩ වෙනවා. ඒ කෙලෙස් ලෙඩ. කය නම් බුදු වුණත් ලෙඩ වෙනවා. පස්සේ බුදු වුණත් ලෙඩ වෙනවා. මහරහත් වුණත් ලෙඩ වෙනවා. කය ලෙඩ වෙන එක සක්විති රජුට නවත්තන්නත් බෑ. ලෞතර බුදුහාමුදුරුවන්ට නවත්තන්නත් බෑ. කාටවත් නවත්තන්න බෑ. අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පෑවෙම ලෝහිත පක්ඛන්දිකා කියන, ලේ අතිසාරය කියන රෝගය හැදිලා කියලා අපේ බණ පොතේ සඳහන් වෙනවා. උන්වහන්සේට නොසන්සිඳුණු පිටේ අමාරුවක්, දිගු කාලයක් පැවතුණු හිසේ රුදාවක්, ඔළුවේ කැක්කුමක් පැවතුණු බව, කායික රෝග පැවතුණු බව බුද්ධ චරිතයේ තථාගත ජීවිතය පිළිබඳව විස්තර තියෙන දේශනාවන්හි සඳහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට එක වෙලාවක බඩේ කැක්කුමක් හැදෙනවා. මුගලන් මහරහතන් වහන්සේ වෙලාවේ උන්වහන්සේට උදව් කරන්නේ. එහෙම බඩේ කැක්කුම හැදිලා පීඩා විඳින වෙලාවට අම්මලා තාත්තලා ගෙදරදී මොන වගේ බේත්ද පෙව්වේ කියලා අහගෙන ඒ විදියට බේත් හදලා දීලා.
එහෙනම් හොඳට තේරුම් ගන්න. ලෙඩවීම අපි කාටත් පොදු ධර්මයක්. ඒක අපි කාටත් නවත්තන්න බෑ. අද මේ මොහොතේ නිරෝගීව ඉන්න මම, නිරෝගීව ඉන්න ඔබ හෙට රෝද පුටුවක ඉන්න පුළුවන්. ඇඳක නැගිට ගන්නවත් බැරුව ඉන්න පුළුවන්. ඒ නිසා ඒකට බය වෙනවා වෙනුවට ඒක තේරුම් ගන්න. මේ යථාර්ථයට ඕන වෙලාවක මූණ දෙන්න වෙයි කියලා තේරුම් ගන්න. එතකොට ගොඩාක් අපේ අයහපත් ගතිත් අඩු වෙනවා. මම ලෙඩ වෙන කෙනෙක් නේද? ලෙඩවීම මට නවත්තන්න බෑ නේද කියලා කෙනෙක් සිහිනුවණින් කල්පනා කරන්න ගත්තොත් ඊර්ෂ්‍යාව, කුහකකම, දුෂ්ට ගති අඩු වෙනවා. තම කය පිළිබඳව මාන්නය, උඩඟුකම ඒවා අඩු වෙලා යනවා. ගොඩාක් වෙලාවට ඔය තමන් මේ නිරෝගී කියලා දැඩි මාන්නයක් හදාගත්තු, තමන්ට කිසිම ව්‍යාධියක් හැදෙන්නේ නැහැ කියලා හිතාගෙන කතා කරන, හැසිරෙන, කටයුතු කරන අය කොච්චර ඉන්නවද? ලෙඩ වෙලා මිනිස්සෙක් කෙඳිරි ගාද්දි, විඳවද්දි නේද? එයට සමච්චල් කරන, ඒ පීඩාවට උසුළු විසුළු කරන කොච්චර ඉන්නවද? මම යෝජනා කරනවා මේ ජීවිතය ගැන එච්චර ආඩම්බර වෙන්න එපා. එච්චර ආඩම්බර වෙන්න එපා. මේ කය ලෙඩ තැම්පත් වෙලා තියෙන ගුහාවක්, ලෙඩ නිදන් කරලා තියෙන තැනක්. ඒ ලෙඩ එළියට එන දිනය වේලාව පිළිබඳ ප්‍රශ්නයක් මිසක ලෙඩ නොවීම, ලෙඩ මතු නොවීම ගැන කාටද ගණන් හදන්න පුළුවන්? කොහොමද ගණන් හදන්නේ? බුද්ධිමත්. ගොඩාක් බුද්ධිමත්. හොඳට තේරුම් ගන්න බලන්න. ඊළඟ බය, මරණ බයනේ. සමහර අය කියනවා මට නම් ඇති, මට මැරෙන්න ඕන, මැරුණා නම් මීට වඩා හොඳයි. ඇත්තටම මරණය එයා හමුවට ආවට පස්සේ එයා එහෙම කියයිද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කෙලෙස් සහිත සියලු සත්වයාට ජීවත් වීම තමයි ප්‍රිය කියලා. සබ්බේසං ජීවිතම්පියං. කවුරු හරි කෙනෙක් සියදිවි නසා ගැනීම වගේ මරණය ළඟා කර ගැනීමට හේතු වෙන කටයුතු කවුරු හරි කෙනෙක් කරොත් ඒකේ අදහසම තමයි එයා ඊට වඩා හොඳ ජීවිතයකට ආසයි. එයා ආස ජීවිතේ ලැබුණ නැහැ. ඒ නිසා එයා සුසයිඩ් කරගන්නවා. එතකොට ආපහු තියෙන ජීවිත ආසාවම තමයි. Tamanට ලැබිච්ච ජීවිතයට එයා වෛර කරන එක. උප්පත්තිය නැති කිරීමක් කතන්දරයක් නෙමෙයි. මේ භවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි යට තියෙන්නේ. එයාට තියෙන මේ භවය Tamanට ඕන විදිහට සැකසුනේ නැති එක. මේ භවයේදී හමු වෙච්ච අය Tamanට ඕන විදිහට හිටියේ නැති එක. මේ භවයේදී Tamanට ඕන දේවල් Tamanට ඕන විදිහට පවත්ත ගන්න බැරි වෙච්ච එක. ඒකට එරෙහිව එයා ගන්න පුළුවන් දරුණුම ක්‍රියාමාර්ගය ලෙස සියදිවි නසා ගැනීම තෝරා ගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ එයා ජීවත් වෙන්න අකමැති කෙනෙක් කියලා. එයා අකමැති වෙලා තියෙන ජීවත් වෙන්න නෙමෙයි. එයා අකමැති දේවල් එක ජීවත් වෙන්න. එයා හිතනවා මේක මේ වෙලාවේ ඉවර කරාම ප්‍රශ්න ඉවර වෙනවා කියලා. කවදාකවත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. සියදිවි නසා ගැනීම අමු මෝඩ වැඩක් වෙන්නේ කොතනදීද? කොතනදීද ඒක ගොඩාක් ලොකු මෝඩ වැඩක් වෙන්නේ? සියදිවි නසා ගැනීම මෝඩ වැඩක් වෙන්නේ විශාල ආයත් උපදින තැනදී. ආයත් ඉපදුනොත් නැවත නැවතත් මුණ ගැහෙන්නේ ওই ප්‍රශ්නමද නැද්ද? ওই ප්‍රශ්නමයි. ආපහු මුණ දෙන්න වෙනවා. එතකොට මරණය කියන ධර්මයේ තිබෙන යථාර්ථය අවබෝධ කරගෙන නැවත උපදින එක නවත්ත ගන්න
අඩුම නවත්ත ගන්න බැරි නම් උපදින වාර ගන්න හරි අඩු කරගන්න කටයුතු කරන්නේ නැතුව සියදිවි නසා ගැනීම වැනි තීන්දුවක් ගත්තොත් මම ඔබට කියන්නේ ඒක මේ අපේ අයිතිය කියලා එහෙම තර්ක කරන්න පුළුවන් ඕන. ඒක ඇත්තන්ගේ ප්‍රශ්නයක්. මම කියන්නේ බුද්ධ වචනයට අදාළව පොඩි කියලා දීමක්. කැමති නම් පිළිගන්න විතරයි. එතකොට වෙන්නේ ඇත්තටම මොකක්ද? ඇත්තටම වෙන්නේ අපේ මේ ප්‍රශ්නේ කල් දැමීමක් විතරයි වෙන්නේ. සියදිවි නසා ගැනීම. අපි ආපහු උපදිනවා. ආපහු ඉපදුනාට පස්සේ ආපහු අපිට අප්‍රිය අය හම්බ වෙනවා. කවුරු හරි කෙනෙක් තියදී විනාසා ගන්නේ මට මේ මිනිස්සුත් එක්ක ඉන්න බෑ කියලා නම් ඒ જાතිය අය ආපහු හම්බ වෙනවා ඉපදුනාම. කවුරු හරි කෙනෙක් සියදී විනාසා ගන්නවා මගේ දරුවා මැරුණා, මගේ අම්මා මැරුණා, මගේ තාත්තා මැරුණා, මගේ පෙම්වතිය මැරුණා, මට තවදුරටත් ඉඳලා වැඩක් නැහැ. මං සියදී විනාසා ගන්නවා. ඉතින් ආයෙ ඉපදුනොත් ආදරණීයය හමු වෙනවා. ඒ ආදරණීයය ඔබට අහිමි වෙනවා. ආයෙත් ඔය වේදනාව වෙනවා. මේ විදියට කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම මේ ආදි වශයෙන් කියලා දෙන්න පුළුවන්. ඔබට මේ සසරේ ඉපදුනොත් නැවත වතාවක් චාරා ධර්මයට, ව්‍යාධි ධර්මයට, මරණ ධර්මයට ගොදුරු වෙන්න වෙනවා. ඒ හින්දා අපි දවසක මැරෙයි. ඒ මරණ දවස දක්වා අපි ජීවත් වෙයි. ඒ දක්වා ලැබෙන ලාභ වේවා, කීර්තිය, අපකීර්තිය, සැප, දුක, නිന്ദා, ප්‍රශංසා මේ දේවල් අපේ අවබෝධයට උදව්වක් කරගමු. පලායාම වෙනුවට හැම දෙයක්ම අපි අත්විඳිමු, තේරුම් ගමු, සිහිනුවණින් ඒවා දකිමු. ඒව නිසා, ඒ අත්දැකීම් නිසා සසරේ නැවතත් උපදින මේ භවය තුල නැවතත් අතරමං වෙන හේතු පුළුවන් තරම් අඩු කරගන්න බලමු. පුළුවන් තරම්. එතකොට ඔය සිව්වෙනි බයත් ධනාත්මකව යොදා ගන්න පුළුවන්. මේ බය හතරම සත්වයාට තියෙනවා. දෙවියන්ට තියෙනවා, බ්‍රහ්මයින්ට තියෙනවා, මනුස්සයින්ට තියෙනවා, තිරිසන් සතුන්ට තියෙනවා, නිරිසතුන්ට තියෙනවා. හැම සත්වයකටම ඉපදිච්ච සියලු සත්වයින්ට තිබෙනවා මේ බය හතර. මේ බය හතර නැති සත්වයක් නෑ මේ ලෝකේ. මේ බය හතරෙන් පීඩා විඳින අය මේ බය තාම සාධනීය විදියට යොදාගත්තොත් අපේ විමුක්ති ගමනට මේ උදව්වක් වෙයි. ඇත්තටම සිද්ධාර්ථ කුමාරයානේ වයසට ගියපු කෙනෙක් දැක්කා. බය හිතුණා. ලෙඩ වෙච්ච අය දැක්කා. බය හිතුණා. මරණයක් කරතබාගෙන යනවා දැක්කා. මේ සසර ගැන බය හිතුණා. ඇත්ත අවබෝධ කරා. මම මේ සසර ගමන නිමා කරන්න ඕනි කියලා තීරණයක් ගත්තා. මෙහෙම වෙන හේතුව හොයන්න පටන් ගත්තා. හේතුව හොයාගත්තා. ආයේ ඉපදෙන්නේ නැති තත්ත්වයට, වයසට යන්නේ නැති තත්ත්වයට, ලෙඩ වෙන්නේ නැති තත්ත්වයට, මැරෙන්නේ නැති තත්ත්වයට පත් වුණා. උතුම් බුද්ධත්වයට පත් වුණා. ඔබත් මාත් කරගත යුත්තේ ඒ තථාගතයන් වහන්සේ පත්වෙච්ච උතුම් තත්ත්වයට පත් වෙන්න මේ භවය තුලම වීරිය කිරීමයි. බැරි වුණොත් ඉදිරි කුමන් භවයකදී එතෙන්ට යන්න මේ ලැබිච්ච භවය හරියට ප්‍රයෝජනෙට ගන්න ඕන. හරියට ප්‍රයෝජනෙට ගන්න. ඔය සංසාරික ගමනට අදාළ බය හතරක්. තව බය තියෙනවා. රාජ භයං, චෝර භයං, අග්ගි භයං, උදක භයං. මේ සාමාන්‍ය ලෝකේ බය හතරක්. මේව විස්තර කරන්න දෙයක් නැහැ. මේ දේශනාවේ අන්තර්ගත නිසා මම ඔබට සඳහන් කරා. රාජ භයනේ. ඉස්සර රටවල් වල නීතිය උනේ රජුරුවනේ. රජුරුවන්ට හිතුනොත් කවුරු හරි උල තියන්න ඕන කියලා එයා උල තියනවා. රජුරුවන්ට හිතුනොත් ගෙදර තියෙන බඩු ටික එයාගේ මාලිගයට අරන් යන්න ඕන කියලා අරන් යනවා. ඒවට එරෙහිව උසාවිය යන්න, නඩු කියන්න, ඒවට එරෙහිව යුක්තිය ඉල්ලන්න කාටවත් බෑ. ඒවට දෙතිස් වද තියනවා. ඒවා කියවන්නාවොත් කරන.
මිනිතු කොච්චර රාජ බයෙන් ඒ රජාලා ඉන්න කාලේ වැඩවස්සන් රජවරු ඉන්න කාලේ මිනිස්සු කොච්චර බයෙන් ඉන්නේ නැද්දනේ. අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන සමාජය ඇතුළෙත් පාලකයාගේ හැසිරීම් වලට අපිට කොච්චර බයෙන්ද ඉන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලොන්ට තියෙන බලයත් එක්ක මිනිස්සුන්ට ඇති වෙනවා බයක්. උස්සයිද වෙඩි තියලා දායිද පාරේදී නේ. කොච්චර බයකින්ද ඉන්නේ. තමන්ගේ පිට වෙන වැරදි පටවල හිරේ විලංගුවේ දායිද. ඒ බය ඉතින් අපේ රටේ මිනිස්සු නම් මං හිතන්නේ අවුරුදු 2500න් වැඩි කාලයක් ඉතින් අපේ රටේ මිනිස්සු ඉන්නේ නැත්තේ ඇත්තටම රාජ බයත් එක්ක. මේ යහපත් බෝසත් රජවරු ඉන්න කාලේ එහෙම නැති වෙන්නේ නැති ඉතින්. එහෙම බෝසත් පාරමිතා පුරපු අය සල්ප දෙනෙක් ඉඳලා තියෙන ඉතින් අනිත් සියලු දෙනා ගැන බයෙන් තමයි. හැබැයි මතක තියාගන්න. ඒ රජා නීතිය වෙච්ච යුගයේ මිනිස්සු එහෙම බය වෙලා මුළු ගැන්විලා හිටියට අද එහෙම ඉන්න ඕනේ නැහැ. අද පොඩි හරි මේ සමාජයේ සිද්ධ වෙච්ච මේ ලෝකයේ සිද්ධ වෙච්ච යහපත් වෙනස්කම් නිසා අපට අයුක්තිය අසාධාරණය සමාජයට වෙනවා නම් ඊට එරෙහිව කතා කරන්න පොඩි හරි අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව බය වෙලා මග ඇර ගන්න එපා. මොකද අපි ඕනවටත් වඩා බයයි කියලා තේරුණොත් ඉවරම කරලා දායි. ඉවරම කරලා දායි. කරන ඕන දෙයකට ඔහේ යන්න දීලා බලන් ඉන්නවා කියලා තේරුණොත් මොනවා කරයිද දන්නේ. රාජබය කියන එක නේද? රාජබය කියන එක ඇතුලේ මතක තියාගන්න නේ. මතක තියාගන්න ඒක ඇතුලේ ඕනවට වඩා මුසපත් වෙන්න එපා. නීතියට අපේ තියෙන්න ඕන ගෞරවයක්. පාලකයාගෙන් ගෞරවයක් තියෙන්න ඕන. ඒත් බයෙන් තැතිගෙන ඉන්න ගියොත් අපිව වහල්ලු කරන එක නවත්තන්න බෑ. මේක අවබෝධ කරන් ජීවත් වෙන්න. අපි නීතිගරුක වෙන්න ඕන. හැබැයි රජුත් නීතිගරුක වෙන්න ඕන. පාලිතයත් නීතිගරුක වෙන්න ඕන. පාලකයත් නීතිගරුක වෙන්න ඕන. අපි සියලු දෙනාම එක පොදු නීතියකට යටත් වෙන්න ඕන. ඒක ඇවිය යුත්තේ නැතුව බය වෙලා තැතිගෙන ඉන්න නෙමෙයි. ඊළඟට චෝර බය. සොරුන්ට බයනේ. සොරබිය කියන එක ඉතින් කොහොමද නවත්තන්නේ? ඉදිරියට අපේ රට තුල දිගින් දිගටම ඇති වෙන්න පුළුවන් බීතිකාවනේ. සොරබි. කවදාකවත් හොරකම් නොකරපු මිනිස්සුත් හොරකම් කරන්න ඉඩ තියෙනවා. අවධානයෙන් ඉන්නනේ. මම යෝජනා කරනවා මොකක්ද? අවධානයෙන් ඉන්න. මොකද ඔබ අවධානයෙන් හිටියොත් මේ වගේ ඊටාම අවාසනාවන්ත කාලයක අනතුරුදායී කාලයක ඒ සොරුන්ට ඔබ අමාරුවෙන් දුක් විඳලා හම්බ කරගත්තු දේවල් අත්පත් වෙන එකත් එවැනි සොරෙකු අතින් ඔබේ ජීවිතයට හෝ ඔබේ ආදරණීයයෙකුගේ ජීවිතයට හෝ අනතුරක් වෙන එක වළක්වා ගන්නත් ඔබට පුළුවන් වෙයි. වැදගත් දේ ඔබ බය වීම වෙනුවට සිහිනුවණින් කටයුතු කිරීම. ඔව් ඕන මිනිහෙක් හොරෙක් වෙන්න පුළුවන්. මම නම් විශ්වාස කරනවා කෙලෙසයිද ඕන මිනිහෙක් හොරෙක් වෙන්න පුළුවන්. අපි සිහිනුවණින් ඉන්නවා. අපි කල්පනාකාරීව ඉන්න ඕන. අනේ මේ මිනිස්සුන්ට මේ ඒ මිනිස්සයා හොරකම් කරයිද යාට කොච්චර තියනවද හිම කියලා මිනිස්සු ගැන නිගමන වලට එන්න එපා. තියන මිනිස්සු නේනම් මේ බලගතු ඔක්කොම හොරකම් කරලා තියෙන්නේ. අර කෝප් කමිටුවේ තියෙන රැස්වීම් ප්‍රවෘත්තිවල පෙන්නනවනේ පොඩි පොඩි කැල්. ඒවා බලන් ඉන්නකොට තේරෙන්නේ මොකක්ද? මේ රටේ හොද්දට පඩි ගන්න රාජ්‍ය නිලධාරීන් කොච්චර හොරකම් කළාද? කොච්චර වංචා දූෂණ කළාද? මිලියන ගණන්නේ.
පාලකය කොච්චර දේශපාලඥයෝ නියෝජනය කරනයි කොච්චර හැම එක්කෙනාම නෙමෙයි මං හිතනවා විශාල පිරිසක් මුන්නත් තරම් හොරකම් කළා තියෙද නැතුවද නේද පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අඬන විදියට නම් ඉතින් ඇන්දිවත් නැහැ වගේ තමයි කියන්නේ ඉතින් නිකන් පව් කාගේවත් දෙයක් අහිමි කරන්න එපා කිසි කෙනෙක්ගේ දෙයක් ගිනි තියන්න එපා ඒ වගේ පහත් තත්ත්වයට අපි වැටෙන්න හොඳ නැහැ කවදාවත් ඒවා අවනීතික දේවල් ඒවා අපි කිසිසේත්ම අගය කරන්නේ නැහැ නම බොරු කතා කියන්නේ නේ ඒ වැටුලේ ගොඩක් බොරු කතා තියෙනවනේ තිබුණත් හොරකම් කරනවද නැද්ද හොරකම් කරනවා මේ හොර හිත කියන එක හුදුම එකක් මම දන්නවා ඒ කොළඹ තියෙන ලොකු රෙදි කඩවල ප්‍රාඩෝ වලින් ඇවිල්ලා ඇඳුම් උස්සල කාන්තාව අහු වෙනවා ඇඳුම් හොරකම් කරන්න උස්සන් යනවා ගමන් මලට දාගන්න ඇඳුම් ඒගොල්ලොන්ගේ පින්තූරු ගහලා තියලා තියෙනවා ලොකු කඩවලට ඇවිල්ලානේ නෑ උස්සන් යනවා ඒ නැති හින්දා නෙමෙයි සල්ලි නැතුවත් නෙමෙයි ඉන්නේ V8 වලින් මර්සිඩීස් බෙන්ස් වලින් ඒ මනුස්ස సంతානේ කියන එක කොයි වෙලේ අනුන්ගේ දෙයට ආස වෙලා ඒක හොරකම් කරගන්න හිතයිද දන්නේ ඒක කියන්න බෑ එහෙම තමයි මනුස්ස సంతානේ වැඩ කරන විදිය මනුස්ස సంతානේ එහෙම තමයි අපි අවදානෙන් ඉන්න ඕනේ ඉතරයි අපි අවදානෙන් ඉන්න ඕනේ ඕනම මනුස්සෙක් හොරෙක් වෙන්න පුළුවන් ඔබේ දරුවෙක් හොරෙක් වෙන්න පුළුවන් එයාට හොරකම් කරන්න හිතෙන්න පුළුවන් සසරේ එහෙම ගති පුරුදු ඇවිල්ලා තියෙනවනම් එයාට අවස්ථාව යෙදෙනකොට එයාගේ ගති ලක්ෂණ මතුවෙන්න පුළුවන් දැන් මේ දරුවාගේ උපන්දිනය සමරන මම යෝජනා කරනවා ඔබේ දරුවා අද හොඳම පරිසරයක හිටියට ඔබ ගාව ඔබ වැනි අම්මෙක් හම් වෙලා ඔබ වැනි තාත්තෙක් හම් වෙලා ඊටාම හොඳ පරිසරයක එයා ඔබ හැදුවට මතක තියාගන්න එයා සසරේ දිගටම ඉඳලා තියෙන්නේ ඔබ වැනි අම්මා තාත්තා ගාවද දන්නේ නැහැ ඒ නිසා ඊටාම හොඳ දරුවෙක් ගැන උනත් අවදානෙන් ඉන්න එයා හොරකම් කරන්න පෙළඹෙන්න පුළුවන් එයා හොරකම් කරන්න පෙළඹෙන්න පුළුවන් එහෙනම් අපි සොරෙක් වේ මෙයා හොරෙක් වේ කියලා එයා ගැන බයෙන් ෆෝබියා එකක් හදාගෙන වද දිදී හිංසා කර ඉන්න කියලා නෙමෙයි මම කියන්නේ එතෙන්ට වැටෙන්න එපා ඒක මහා අවාසනාවන්ත තත්වයක් මිනිස්සෙක් එතෙන්ට වැටෙනවා ඒක වෙනුවට මගේ යෝජනාව තමයි තථාගත දේශනාවට අනුව ඔබ දැනගෙන ජීවත් වෙන්න ඕන මිනිස්සෙක් ගාව දානපතියෙක් වෙන්න අවශ්‍ය කරන පරිත්‍යාගශීලියෙක් වෙන්න අවශ්‍ය කරන සිතුවිලි වගේම හොරෙක් වෙන්න අවශ්‍ය කරන ඒවාත් තියෙන බව ඒක තැන වෙලාව අවස්ථාව යා මූණ දෙමින් ඉන්න දේවල් ගොඩක් දේවල් හේතු වෙනවා එතෙන්ට යන්න කෙනෙක් නා බුද්ධිමත් වෙන්න සොරබිය කියන එක ඉදිරියට එන්න පුළුවන් සීකල්පනාවෙන් පාරේ යනකොට මම යෝජනා කරනවා ඔය බොරු රත්තරන් පාට ගාපු බොරු දේවල් මේ කරේ කනේ දාන්න යන්න එපා ඒවා දකින්න මිනිස්සු දන්නේ නැහනේ රත්තරන් නෙමෙයි කියලා දකින්න මිනිස්සු හිතන්නේ මේ දන්වැල් වගේ දාන් ඉන්නකොට උන්ට ලක්ෂ ගානක එකක් කියලා අන්තිමට ඇදන් යද්දි බෙල්ලත් එක්ක තුවාල වෙලා යන්න පුළුවන් තණ්හාව වැඩි වුණොත් අතක් එක්ක කපාගෙන යන්න පුළුවන් දන්නේ මොනවද වෙන්නේ කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා සී කල්පනාවෙන් ජීවත් වෙන්න. මේ කාලය හොඳ කාලයක් නෙමෙයි. මේ නරක කාලයක්. සොරබිය කියනක ඕන කෙනෙකුට එන්න පුළුවන්. දැනගෙන ජීවත් වෙන්න. සී කල්පනාවෙන් ජීවත් වෙන්න. බය වෙලත් ඇතිගෙන විඳවන අය වෙන්න වෙනුවට තේරුම් අරන් ජීවත් වෙන අය වෙන්න. අග්ගි භයං ගිනි බයනේ. ගින්නට බය වීම. ඕ ඒක බය වෙන්න ඕන. ඒ බය නරක බයක් නෙවෙයි ගින්නට බය වෙන්න ඕන. හැබැයි ඒ බයෙන් අගතියට යන්න හොඳ නැහැ. දැන් මේ වගේ රටක අපි නිතරම ගින්න ගැන අවධානයෙන් ඉන්න ඕන. දැන් අපි භාග්‍යවතුන් වහන්සේට මෙහි ඉටිපන්දම් තමයි පත්තු කරන්නේ. හැබැයි අපි බුදුන් වැඳලා ඉවර වුණාම ඉටිපන්දම නිවනවා. එහෙයි. මේ ඉටිපන්දමක් නිකන් හරි වැටිලා චුට්ටක් ගිනි ඇවිලුනොත්
විනාඩි 10ක් යනකොට මේ මුළු පන්සලම ගිනි අරගෙන ඉවර වෙන්න පුළුවන්. මේ ඔක්කොම ලී තියෙන්නේ. බිත්ති ලී. බෝඩ් තමයි තියෙන්නේ. කඩදාසි තමයි මේ අලවල තියෙන්නේ. මේ ලස්සනට පෙනුනට මේ කඩදාසි වගේ එකක් අලවල තියෙන්නේ. කොළ තමයි අලවල තියෙන්නේ. මේ ඔක්කොම ගිනි ගන්නවා. සුළු වෙලාවකින් ඔක්කොම ඉවරයි. ඉතින් මොකද කරන්න ඕන? එහෙමයි කියලා පහන පත්තු කරන්නේ නැතුව ඉන්නද? භාග්‍යවතුන් වහන්සේට නෑ පහන පත්තු කරන්න. වැඳලා ඉවරුනාම නිමල යනවා. ලයිට් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නද? නෑ. ලයිට් වලින් ගිනි හට ගන්න පුළුවන්. සීකල්පනාවෙන් ඉන්න. දැන් මේ රටවල් වල ගෑස් එකේ මොකක් හරි එහෙම ගිනි ගන්න හේතු වෙන ලීක් එකක් ඕ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලොන්ගේ එලාම් එකක් ඒගොල්ලොම හයි කරලා තියෙනවා නේ. ඊළඟට අර අපි මේ සීත කාලේට පාවිච්චි කරනවානේ ලාම්පු තෙල් දාපු හීටර් එකක්. දැන් මෙහෙන් නිතර මේ භූමිකම්ප තියෙනවානේ. භූමිකම්ප තියෙනවා. අවුරුද්දකට මේ 2000 වාරයක් විතර පොළව මෙහි හෙල්ලෙනවා කියලා කියනවා. ඊට වඩා වැඩි වාර ප්‍රමාණයක් කියනවා. මම දන්නේ නැහැ. මම ඉඳිද්දිත් මට සාමාන්‍යයෙන් සතියකට අවස්ථා දෙක තුනක් චූටි හෝ සෙලවීමක් දවසේ කොයි වෙලාවක හරි දැනෙන වෙලාවල් තියෙනවා. කාමරේ හිටියොත් ඉස්කෝලේදී දැනෙන වෙලාවල් හෙල්ලෙනවා. මහා පරිමාණයවත් ඉඳලා හිටලා එනවා. 4.0 ගණන් 5.0 ගණන් ඒවත්. මොකද මේ ජපානයේ පිහිටලා තියෙන්නේ මේ පෘථිවියේ විශේෂ තැනකනේ. මේ දූපතක් ඊළඟට මේ ඒ වගේම මේ විශේෂ තැනක ඒ ප්ලේට් එක අහුවෙන තැනක එතන නිතර ගැටෙන සුළුයි කියලා කියනවා. ඒක සැකසෙනකොට එහෙම සෙලවීම වෙනවා කියලා. හැබැයි අර මේ හීටර් එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ කොහොමද? දැන් මේ රට දාලා දුවන්න නෙමෙයි මිනිස්සු කල්පනා කරලා තියෙන බය ඇතුළේ. මොකද කරලා තියෙන්නේ? ඒක නිකන් හරි භූමිකම්පාවකදී මෙහෙම හෙලවුණොත් හීටර් එක සම්පූර්ණයෙන්ම මොකද ඒකේ ලාම්පු තෙල් තියෙන ගිනි ගන්න පුළුවන් මේ දාලා තියේදී එල්ලා පෙරලිලා ඒගොල්ලෝ ඉක්මනින් මේක ඔටෝමැටිකලි ඕෆ් වෙන්න හදලා තියෙනවා. හෙල්ලුනොත් ඕෆ් වෙනවා. බලන්න මිනිස්සු බය ඇතුලේ බයවීම වෙනුවට බය ඇතුලේ නිර්මාණශීලී වෙලා තියෙනවා. අපි බය ඇතුලේ බයමයි වෙන්නේ. බය ඇතුලේ නිර්මාණශීලී වෙන්නේ නැහැ. අපේ අර්බුදය එතන තියෙන්නේ. මෙහෙම බයක් තියෙනවා. බය ඇතුලේ අපි නිර්මාණශීලී වෙන්න ඕන. ගින්නට බයයි. හැබැයි ගින්නෙන් වෙන විපත් අඩු කරගන්න පුළුවන් තරම් නිර්මාණශීලී වෙනවා. පුළුවන් තරම් සිහි කල්පනාවෙන් ඉන්නවා. පුළුවන් තරම් කල්පනාකාරී වෙනවානේ. ඒකයි කල යුත්තේ ජීවිතේ ළමයෙකුට මේ ගින්න එක්ක වතුර එක්ක මේ දේවල් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි එයාට උදක බයන් කිව්ව ඊළඟ බයනේ. එයාට කියලා දෙන්න. ගින්න, ජලය, රාජ්ජුරුවෝ, හොරු මේ දේවල් ජීවිතේ අත්විඳින්න වෙන දේවල්. මේවට බය වෙලා තැතිගෙන අසහනයෙන් පැනලා දිවීම වෙනුවට මානසික රෝගියෙක් වීම වෙනුවට කළ යුතු දේ තමයි මේ හැම එකක්ම ජීවිතේ විය හැකි බව දැනගෙන ජීවත් වෙන්න උගන්නන එක. ඒකයි කළ යුත්තේ. මේ හැම එකක්ම පොසිටිව් විදියට යොදා ගන්න පුළුවන්. මේ හැම එකකින්ම යහපත උදා කරගන්න මේව පාවිච්චි කරගන්න පුළුවන්. පාවිච්චි කරගන්න පුළුවන්. බයවීම විතරක් තිබිලා මදි. බයයි කිය එහෙම වෙවුල ඉන්න මිනිස්සෙක් වීම නෙමෙයි කල යුත්තේ. ඒ ඕන එකකට සූදානම් වෙන එකනේ. සූදානම් වෙන එක. ඒ අවධානය තියාගන්න එක. හැම වෙලාවකම සතිමත්ව ඉන්න එක. සවිඥානිකව ඉන්න එක. ඒ දේවල් දිනු කරන්න. මනසේ ඔබට යෝජනා කරනවා ඒ කියන්නේ ආතතීන් හදාගත්තොත් නම් මේ සුළු දේවල් වලට ඔබ මහා බියක් ඇති කරගෙන අපරාධ නාස්ති වෙයි. ඒක අපරාධය. තව බය 4ක් තියෙනවා කෙටියෙන් කියලා ඉවර කරනවා.
එකක් තමයි අත්තානුවාද භයං. හොඳ බයක්. මොකක්ද? මා විසින් මෙනම් අපරාධයක් කරන ලද්දේ යැයි තමා විසින්ම චෝදනා කරනු ලැබීමෙන් ඇතිවෙන බිය. ඒක වේ. තමන්ටම තමන්ගෙන් චෝදනා එන දේවල් කරන් වෙන්න, ඒ කියන්නේ මටම මම සාප කරගන්න චෝදනා කරගන්න දේවල් වලට සමහර අය බය වෙනවා. ඒ තත්ත්වයට වැටුනම. ඔව් ඒ බය හොඳයි. එතකොට මොකද ඔබ කරන්න ඕන? ඔබටම ඔබ විසින්ම බැනගන්න හිතන ඒවා කරන්න නැතුයි. එතකොට අත්තානුවාද බය නැතු වෙනවා. අත්තානුවාද බය නිසා තමන්ගෙන්ම තමන්ට චෝදනාවක් එයි මේ වැඩේ කරොත් කියලා හිතන අය ගොඩාක් අකුසල් වලින් අයින් වෙනවා. ගොඩාක් පව් වලින් අයින් වෙනවා. ගොඩාක් වැරදි වලින් අයින් වෙනවා. අත්තානුවාද බය. ඊළඟට පරානුවාද බය. තවත් හොඳ එකක්. මොකක්ද? අන් අයගෙන් නේ දෙමව්පියන්ගෙන් වේවා, අසල්වැසියන්ගෙන් වේවා, පවුලේ අයගෙන් වේවා, ඥාතීන්ගෙන් වේවා නින්දා විඳින්න බෑ, කතන්දර හදා ගන්න බෑ, බැනුම් අහන්න බෑ, අපවාදවලට ලක් වෙන්න බෑ, කැලෑපත්තර ගහ ගන්න බෑ. ඔහොම හිතලා අපි යහපත් වෙනවා. හොඳයි නේ. පරානුවාද බය. සමහරු කියනවා සමාජයේ මොනවා හිතුවත් අපි අපිට ඕන දේ කරනවා. ඔව් සමාජයේ මොනවා හිතුවත් ඔබ කරන්නේ කුසල් නම් ප්‍රශ්නයක් නැහැ. ඔබ කරන්නේ නීතිකරුක දේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමාජයේ මොනවා හිතුවත් කමන්නේ මට නීති වැඩකුත් නැහැ, මට රීති වැඩකුත් නැහැ, සංස්කෘති වැඩකුත් නැහැ, මට ඕන එක කරනවා කියන්න ගත්තොත් ඔබට ගොඩක් ප්‍රශ්නේ. ඒක පිළිගන්න හැමෝම සූදානම් නැහැ. ඒක හොඳට අවබෝධ කරගන්න ජීවත් වෙන්න. අපිට අන් අය අපි ගැන අවධානයෙන් ඉන්නවා. ඒ අන් අය අපිව කොයි විදියට අපි සම්බන්ධව කටයුතු කරයිද කියලා හිතන එක මම නම් ඒක ගොඩාක් සාධනීය දෙයක් විදියට අරගෙන මගේ ජීවිතේ පරිස්සම් කරගන්න හිතනවා. හැම වෙලාවකම මං හිතන එකක් තමයි මං ඇස් දෙකකින් බලනකොට ඇස් 2000කින් විතර මගේ දිහා බලන් ඉන්නවා. මට ඇහෙන්නේ කන් දෙකකින් වුණාට මං කතා කරන දේ කන් දහස් ගානකින් අහන් ඉන්නවා. දැන් මේ බුද්ධ පුතුම් පේජ් එකේ බණක් කියනකොට මම හිතන එකක් තමයි මේක තව අවුරුදු ගානක් 100 ගානක් සමහර විට මේවා YouTube එකේ තියෙනවා. මම අහන මිනිස්සු. අද මම කියන හැම වචනයකටම මට වගකීමක් තියෙනවා. මට ඇහෙන්නේ කන් දෙකකින් වුණාට මං කියන දේ කන් දහස් ගානකින් අහන් ඉන්නවා. ඉතින් මං වැරදි දෙයක් කරොත් තව වසර 100ක් ගිහිල්ලා ආරේ මට බැනුම් අහන්න වෙනවා. මම නෑ. මං ඊළඟ ආත්මෙත් ඉපදෙලා ඒත් මට බනියා. ඇයි මම අනුන්ගෙන් බැනුම් ආන දේවල් දැන කරගන්න? මිනිස්සු ඉතින් මොනවා කරත් බනින පිස්සු ඇදිච්ච මිනිස්සු ඉන්නවනේ. හොඳ කරත් බයිනවා, නරක කරත් බයිනවා, වැඩිපුර කරත් බයිනවා, අඩුවෙන් කරත් බයිනවා, අඩුවෙන් කිව්වත් බයිනවා, වැඩිපුර කිව්වත් බයිනවා. ඒක බනින්න ඉන්න මිනිස්සු කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට වෙන වැඩක් නැහැ නේ. ඒගොල්ලන්ගේ වැඩේ මේකනේ. ඒ කට්ටිය නෙමෙයි සාමාන්‍යයෙන් මේ ලෝකෙ මිනිස්සු ඉන්නවනේ. එහෙම නෑ. හැබැයි වැරද්ද හරියට අඳුනගත්තම චෝදනා කරනවා. හිතන්න. පරානුවාද බය කියන එක හොඳ එකක්. දණ්ඩ බය. ඔව්. අපි කවුරුත් දඬුවමට බයයි. ඉතින් දඬුවමට බය නම් වැරදි නොකර ඉන්නවා. හැමෝම දඬුවමට බයයි. හිර යන්න කවුද බය නැත්තේ? මං නම් බයයි. මං හිර යන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මං හිරේ විලංගුවේ වැටෙන විදිහේ වචනයක්වත් කියන්නේ. අධිකරණ ගැන එහෙම විශේෂයෙන් කියන්නේ. කියනකොට පුදුම පරිස්සමින් වචන මේ අහුල කියන්නේ අකුරු. තෝර කියන්නේ. මොකද ඒගොල්ලොන්ට පුදුම බලයක් තියෙනවා. ඕන කෙනෙක්ව අල්ලලා හිරේ දාන්න පුළුවන්. ඒගොල්ලොන්ට කැමති කාලයක්. පුදුම බලයක් තියෙනවා. හරි පරිස්සමින් ඉන්න ඕනේ ඒක සම්බන්ධව වචන කියද්දී. ඒව ගැන කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 කට්ටියට විතරක් ඒක ඇතුළේදී කියන්න පුළුවන්ලු. ඒගොල්ලෝ ඉතින් ඒක ඇතුළේ සිංහය වගේ කතා කරනවා. එළියට ඇවිල්ලා මොකෝ කියන්න තු ඉන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා එළියට ඇවිල්ලා කියපු ගමන් ඇතුළට දානවා අර මේ නළුවෙක් മന്ത്രിතුමෙක් විදියට ඉඳපු මහත්මෙක් මේ කෙනෙක් හිරේ දාලා තියෙන්නේ නේද? ඒ වගේ ඒකට මේ චෝදනා කරා කියලා එහෙම හිරේ දාන්න පුළුවන්. එමෙව තියෙනවා. ඉතින් හොඳම දේ තමයි තමන් හිරේ යන්න බය නම් හැමතිස්සෙම නීති විරෝධී වැඩ නොකරන එක තමයි හොඳ.
පුළුවන් තරම් බලන්න ඕන මම මේ කරන වැඩේ නීතියට එකඟයිද නීතියට පිටින්ද එච්චරයි. නීතියට යටත්ද නීතියට පිටින්ද. ලෝකෙ කොහේ හිටියත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන හාමුදුරුවෝලටත් රාජානං අනුවත්තිතුන් ඒ රටේ තියෙන නීතියට යටත් වෙන්න ඒ රටේ නීතිය පිළිගන්න නැත්තම් කරදරයක් එනවාමයි. ප්‍රශ්නයක් එනවාමයි. දණ්ඩ බය. ඔව් දඬුවමට කවුරුත් බයයි. කවුරුවත් දණ්ඩණයෙන් හිංසා කරලා බයවත් දණ්ඩ එපා. බුදුදහමේක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ලෝකේ පාලනය කරගන්න පනවගත්ත නීති තියෙනවා. ඒ නීති රකින්න. එතකොට ඉතින් කාටවත් බයෙන් ඉන්න ඕනේ නැහැ. ඒ බය අපිටම නැති කරගන්න පුළුවන් කොහොමද? අපි නීතිගරුක වෙලා. තාම වැදගත් එකක් තමයි අන්තිම කාරණේ දුක්ගති බයං. දුගතියක උපදින්න බය. ඒක වෙන්නේ නිරේ උපදින්න බය නම්. ප්‍රේතෙක් වෙන්න බය නම්. තිරිසන් සතෙක් වෙන්න බය නම්. නේද? අසුර නිකායක උපදින්න බය නම් ඒ බය ඉතාම වටින බයක්. මොකද ඒ බය තියෙන අය තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. හොරකමෙන් වළකින්නේ. වැරදිකාමෙන්, බොරුවෙන්, කේලමෙන්, පරුස වචනෙන්, හිස් වචනෙන්, අන්සතු දෙයට ආස කිරීම මේ සියලු දසවිධ වූ අකුසල් වලින් යමෙකුට වළකින්න ගොඩාක් උදව් වෙනවා දුක්ගති බය. නැත්නම් දුක්ගතියේ උපදී කියලා කෙනෙකුට ඇති වෙන බය. දැන් අද දවසේ ගොඩක් කරුණු ඉගෙන ගත්තා. මොකක්ද මාතෘකාව? බය. බය ගැන තථාගත විවරණ, භාග්‍යවතුන් වහන්සේගේ විවරණ, තථාගතයන් වහන්සේගේ විවරණ ගොඩාක් ඉගෙන ගත්තා. මේවා තේරුම් ගන්න. මේවා කියලා දෙන්නේ ඇයි? අවබෝධය තමයි නිර්භයකම ඇති කරන්නේ. අවබෝධය තමයි ඔබ කෙනෙකුට අභයදානය දෙන කෙනෙක් බවට ඔබවපත් කරවන්නේ. ඔබ එතකොට කවදාකවත් අන් අයට ඔබ නිසා බයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. සැනසීමක් දෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන්නට දායක වුණේ අච්චිනී නීරූපිකා මහත්මිනිය. ඒ වගේම එතුමන්ගේ ආදරණීය ස්වාමී පුරුෂයා ඩෙරික් පීරිස් මහත්මයාණන්, එතුමියගේ ස්වාමී පුරුෂයා. ඒ දෙපළ ආදරණීය පුතාට පින් අනුමෝදන් කරන්නට මේ පුතාට ආශිර්වාද කරන්න සෙත් පතන්ට අවුරුදු 7ක් සම්පූර්ණ වෙනවා ආදරණීය පුතුණුවන්ගේ ජුනි 25 වෙනිදාට ඩේමියන් මම හිතනවා ඩේමියන් පීරිස් ආදරණීය පුතුණුවන්ට ආශිර්වාද කරන්නටයි මේ උතුම් පින්කම අම්මත් තාත්තත් සිද්ධ කළේ. රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ආදරණීය පුතුණුවන්ට ලැබේවා. ඒ පුතුණුවන්ගේ අනාගතය දීප්තිමත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම එතුමියගේ සුජීවත්ව සිටින ආදරණීය ලොකු අම්මා තාත්තා, සහෝදරයන් 3 දෙනා සහ ඒ පවුල්වල සියලු දෙනාටමත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය ලැබේවා. ඒ වගේම ඒ මහත්මාණන්ගේ ඩෙරික් පීරිස් මහත්මාණන්ගේ පවුලෙත් සුජීවත්ව සිටින සොහොයුරාට, ඒ වගේම සොහොයුරියම් දෙපළ ඇතුළු පවුලේ හැම දෙනාටමත්, ඔබ දෙපළටත්, වණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත්, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පුජ්‍ය සුගත සේනාසනය ඇතුළු අපේ සේනාසනයන්ගේ ආධිපත්‍ය ඔබවන පූජනීය හුරුළුනික වැවේ සුධම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත්, සේනාසනාධිකාරී අපේ සද්ධාවාසයන් වහන්සේ, ඒ වගේම අපේ සේනාසනයේ වැඩ වාසය කරන නන්දසාර පණ්ඩිතාම්දුරු ඇතුළු කොට අද ගොඩක් සායන් වහන්සේලා සේනාසනයේ වැඩ ඉන්නවා. පොසොන් පොහොය පින්කම යෙදෙන නිසා ඉරිදට අපේ සේනාසනයේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉතින් උන්වහන්සේලා වැඩම කරපු සියලු දෙනා වහන්සේටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. ජීවිතයට යම් බයක් තිබෙනවා නම් ඔබ හැම දිනාටම ඒ බය දුරු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක්, උපකාරයක් ඔබට ලැබේවා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ ඩෙරික් පීරිස් මහත්මාණන්ගේ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට
ඒ වගේම අචිනීනෝ නා මහත්මිනිය නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් බණහපු ඔබ නමින් මිය ගිය සියලු දෙනාට මේ පින්වත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ අපේ ඥාතීන් උතුම් නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට නියගිය ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. විශේෂයෙන්ම ඒ ආදරණීය පුතුණුවන්ට සුබ උපන්දිනයක් වේවා, සුබ අනාගතයක් වේවා, නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබේවා. බණහප ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්න අද කරගත්ත පින කුසලය පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.